මේ වීඩියෝ එකදී මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ මගේ database management system questions වල question 24 එක මම කොයි විදිහටද කරගත්තේ කියලා. ඉතින් අපි එකම scenario එකට අදාළ parts විදිහට තමයි questions ටික කරගෙන ආවේ. question 16 එකේදී අපිට scenario එකක් හම්බුණා. ඒකට අදාළව තමයි අපිට ඊළඟ question sets වල questions ලැබිලා තිබ්බේ. මේ විදිහට තමයි අපි කරගෙන ආවේ. දැන් අපි මේ විදිහ query statements ගොඩක් run කරලා තියෙනවා. අපිට අද තියෙන query statements ටිකක් තමයි අපි question එකට අදාළව අපි මුලින්ම බලමු අපිට හම්බෙලා තිබ්බ scenario එක මොකක්ද කියලා. ඉතින් මේ තියෙන අපිට question 16 එකේදී හම්බුණු scenario එක. මේකේදී අපිට හම්බුණා කළුවිල ජූනියර් කොලෙජ් කියලා ඉස්කෝලයක්. මේ ඉස්කෝලේ records තියාගෙන තිබ්බේ books වල. මේක කරදරයක් වෙලා තිබ්බ principal ට. මොකද marks check කරද්දි මේක කරදරයක් වෙනවා. සෑහෙන වෙලාවක් යනවා මේකේ ස්ටුඩන්ට්ස් ලගේ marks check කරන්න. ඉතින් මේ හින්දා principal තීරණය කරලා තිබ්බා මේකට computer software එකක් increment කරගන්න. මේකට AI soft කියන company එක තමයි principal තෝරගෙන තිබ්බේ. ඒකේ වැඩ කරන senior software engineer කෙනෙක් විදිහට තමයි මට මේ question එකට face කරන්න තිබ්බේ. ඉතින් මේකට දාලා database section එක තමයි මම develop කරගෙන යන්නේ. දැනට මම database එක හදලා දිනවා, tables හදාගත්තා. ඊට පස්සේ අපි මේ table අතර connections දාගත්තා අපි ER diagram වල. ඊට පස්සේ අපි මේ tables වලට data enter කරාට පස්සේ අපි query statements තමයි කලින් questions වල run කරගෙන ගියේ. අදත් තියෙන අපිට query statements ටික run කරගන්න තමයි අපි බලමු අද question ටික මොන වගේද බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ තියෙන මට අද හම්බෙලා තියෙන questions ටික අපි යමු පළවෙනි question එකට. Find out the details of the student who got the lowest mark in the subject of science in the second term examination and the class in which he is studying. සෙකන්ඩ් ටර්ම් එකේ සයන්ස් කියන සබ්ජෙක්ට් එකට අවම මාක්ස් ගත්ත ස්ටුඩන්ට්ගේ විස්තර ටික තමයි අපිට හොයාගන්න තියෙන්නේ. එයා මොන ක්ලාස් එකේද ඉන්නේ මේ වගේ ඩීටේල්ස් ටිකක් තමයි අපිට හොයන්න තියෙන්නේ. සෙකන්ඩ් ටර්ම් එකේ සයන්ස් කියන සබ්ජෙක්ට් එකට ලෝවස්ට් මාක් ගත්ත ස්ටුඩන්ට්ගේ ඩීටේල්ස් තමයි අපි හොයන්න යන්නේ. එයා ස්ටඩි කරන ක්ලාස් එක වගේ දේවල් ටිකක් තමයි හොයාගන්න තියෙන්නේ. හරි අපි බලමු මේ query එක කොහොමද එක්සිකියුට් කරගන්නේ කියලා. ඉතින් query එක එක්සිකියුට් කරගන්න මම හැමදාම වගේ යනවා Hades SQL එකට. Hades එක ඕපන් කරගත්තට පස්සේ අපිට මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. මම යනවා query කියන ටැබ් එකට. මේ query කියන ටැබ් එකේ තමයි මම query එක්සිකියුට් කරගන්න යන්නේ. ඉතින් step by step තමයි මගේ අවසාන query එකට යන්නේ. මම දැනට මේ වගේ query එකක් තමයි දාගන්න. මුලින්ම select කියලා තමයි start කරන්නේ. select all කියන mark එක මම දාගන්නවා. ඊට පස්සේ from කියන statement එක දාගන්නවා. from student exam mark record කියන table එකේ තමයි අපේ students ලට අදාළ marks ඔක්කොම බලා ගන්න පුළුවන් ඉන්නේ. එයාලගේ term එකට අදාළ marks අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. දැනට මම මේ table එක මේ විදිහට display කරගන්නවා. ඉතින් අපිට මේකෙදි කිසිම අදහසක් ගන්න විදිහක් නැහැ. මොකද මේකේ තියෙන index number අපිට student කවුද කියලාවත් හොයාගන්න විදිහක් නැහැ. ඒ වගේම subject ID එකක් තියෙන්නේ. අපිට මොන subject එකද කියලා හොයාගන්න අමාරුයි. term තියෙන ID විදිහට marks විතරයි අපිට details එකක් විදිහට බලා ගන්න පුළුවන්. හැබැයි මේ මොන term එකේ මොන subject එකට අදාළ මොන student ගේ marks ද මේ තියෙන්නේ කියලා අපිට හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් අපි පියවර මේක simplify කරගෙන යමු. අපි මුලින්ම එක condition එකක් add කරනවා මෙන්න මේ විදිහට. අපිට පුළුවන් මේකෙදි subject එක සම්බන්ධ කරන්න. අපි බලමු subject එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මෙතන මම දාගන්නවා where කියන statement එක. where student exam mark record එකේ තමයි මම subject එක සම්බන්ධ කරගන්නේ. .subject id ඊට පස්සේ මම දාගන්නවා in කියන keyword එක. අපි sub query එකක් start කරන්න යන්නේ. මම brackets දාගන්නවා. ඊට පස්සේ ආයෙ දාගන්නවා select subject කියන table එකේ තමයි අපිට subject id එක බලා ගන්න පුළුවන්. subject.subject id from කියලා මම දාගන්නවා මොන table එකකින්ද අපි මේක ගන්නෙ subject කියන table එකකින්. ඊට පස්සේ මම මෙතන දාගන්නේ where කියන keyword එක. where subject.subject name එක. subject name එක අපිට සමාන වෙන්න ඕන. අපි හොයන්නේ science කියන subject එකට අදාළව. මෙතන මම දාගන්නවා science කියලා. හරි. ඒක දාගත්තට පස්සේ අපේ query එක මේ විදිහට update වෙනවා. ඊට පස්සේ මම මේක execute කරලා බලනවා. දැන් අපිට මෙතන හම්බෙලා තියෙන්නේ science කියන subject එකට අදාළ records ටික විතරයි. එතකොට අපිට මෙතන මේ subject ID එක දෙක විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ science වලට අදාළ marks තමයි අපිට දැන් මෙතන තියෙන්නේ. හැබැයි අපිට term එක ගැන අදහසක් ගන්න විදිහක් නැහැ. මොකද මෙතන හැම term එකකටම අදාළ marks තියෙන හින්දා. අපි ඊළඟ condition එකේදී කරන්න යන්නේ මේකට අදාළ term එක add කරගන්න එක. ඉතින් මම මෙතෙන්ට and කියන statement එක දානවා. අපි දන්නවා conditions දෙකක් සම්බන්ධ කරද්දී අපි and statement එක තමයි දාගන්න ඕන. second term එකේ වෙන්නත් ඕන science කියන subject එකේ වෙන්නත් ඕන හින්දා. අපි ඊළඟ condition එකත් මේ විදිහට add කරගමු. student exam mark record dot term id in කියන statement එක මම දාගන්නවා. ඊට පස්සේ brackets දාගන්නවා. මෙතන මම දාගන්නවා select අපි term id එක ගන්න exam term කියන table එකකින්. term id from කියන එක මම දාගන්නවා. අපි exam term කියන table එකකින් තමයි මේවා ගන්නෙ. ඊට පස්සේ අපි දාගන්නවා where කියන keyword එක. exam term එකේ අපි කියන්න ඕන term name එක මේක වෙන්න ඕන කියලා.
ටර්ම් නේම් එක අපිට කියලා තිබේ second term කියලා. මම single quotations ඇතුලේ දාගන්නවා second term කියලා. හරි මේ විදිහට අපිට ටර්ම් එක ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපි කියලා තියෙනවා අපිට සයන්ස් කියන සබ්ජෙක්ට් එකට අදාළව second term එකට අදාළ මාක්ස් තමයි අපිට ඕන කියලා. මම මේක එක්සිකියුට් කරගන්නවා. මේ විදිහට අපිට අවුට්පුට් එකක් එනවා. දැන් අපි ගාව තියෙනවා සයන්ස් කියන සබ්ජෙක්ට් එකට අදාළ second term එකේදී ගත්ත මාක්ස් ටික අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට කරන්න තියෙන ඊළඟ ස්ටෙප් එකට යන එක අපි මෙතන අවම මාක් එක හොයා ගන්න ඕන. අපිට කියලා තිබ්බ අවම මාක් එක ගත ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස් හොයන්න කියලා. අපි ඊළඟ ස්ටෙප් එක විදිහට මේකේ අවමය හොයන්න යන්නේ. මම මෙතන මුලින්ම දාගෙන තියෙන select all කියලා. අපිට හැම රෙකෝඩ් එකක්ම ඇවිල්ලා තියෙන ඒ හින්දා ඉතින් මම මෙතන තියෙන asterisk mark එක අයින් කරලා අපි මෙතනට දාගමු minimum කියන අදහස. එතකොට min කියන කෝර එක තමයි අපි දාගන්න ඕන මෙතන. මම දාගන්නවා min කියලා. මේ brackets ඇතුලේ මම කියන්න ඕන මොන column එකේ minimum එකද මම හොයන්නේ කියලා. එතකොට මම මෙතන දාගන්නවා student exam mark record එකේ mark කියන column එකේ තමයි මම minimum එක හොයන්නේ. හරි මේ condition එක add කරගත්තට පස්සේ අපිට පුළුවන් මේක execute කරගන්න. දැන් මට හම්බෙලා තියෙනවා මිනිමම් එක මොකක්ද කියන එක. ඒ කියන්නේ මම දැන් දන්නවා මිනිමම් මාක් එක මේකයි කියලා. දැන් මට හොයාගන්න තියෙන්නේ මේ මාක් එක ගත්ත ස්ටුඩන්ට් කවුද කියන එක. ඒක තමයි අපි ඊළඟට කරන්න යන්නේ. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඒ ස්ටෙප් එකට යද්දි මම මුලින්ම කරන්නේ මේ කෝර එක සබ් කෝර එකක් විදිහට කන්වර්ට් කරගන්නවා. එතකොට මම මුලින්ම කරන්නේ මේ විදිහට ස්ටාර්ට් එකටයි එන්ඩ් එකටයි බ්‍රැකට්ස් දෙකක් දාගන්නවා. ඊට පස්සේ අපිට මේක සබ් කෝර එකක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් සබ් කෝර එකක් වෙන්නේ මොන කෝර එකේද කියලා බැලුවොත් එහෙම අපි මේ කෝර එකේ ඉස්සරහින් මේ විදිහට ටයිප් කරගන්න අපේ ඊළඟ ස්ටෙප් එක විදිහට. දැන් අපි මෙතන සම්බන්ධ කරන්න යන්නේ එයාගේ ඩීටේල්ස් ටික අපි මෙතන ගන්නයි යන්නේ. මොකද අපිට මෙතන මෙයාගේ මිනිමම් එකෙන් වැඩක් නැහැ. අපි එතනින් ඉස්සරහට යනවා. අපි මේකට ස්ටුඩන්ට් කෙනෙක්ව සම්බන්ධ කරගන්න ඕන හින්දා මම මෙතන දාගන්නවා select. මෙතන මම දාගන්නවා all කියන ස්ටේට්මන්ට් එක. අපි ඉස්සරහට බලමු කොහොමද ඒක වෙනස් කරගන්නේ කියලා. student exam mark record ව්‍යා කියන කීවර්ඩ් එක දාගන්නවා. student exam mark record dot mark in කියන කීවර්ඩ් එක දාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ කෝර එක සම්බන්ධ කරන්න අපේ කලින් කෝර එකට. හරි. දැන් මෙතන අපිට සබ් කෝර එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ස්ටාර්ට් වෙන සබ් කෝර එක මෙතනින් තමයි අවසාන වෙන්නේ. අපි කලින් දාගත්ත හැම කෝර එකක්ම අපි සබ් කෝර එකක් බවට පත් කරගත්තා අපේ අලුත් කෝර එකේ. හරි. අපි දැන් මේක එක්සිකියුට් කරලා බලමු අපිට මොන වගේ අවුට්පුට් එකක් දෙන්නේ කියලා. හරි දැන් අපිට ඇවිල්ලා තියෙනවා ඇත්තටම රෙකෝඩ් එකක්. අපිට දැන් ස්ටුඩන්ට් ගැන අදහසක් ගන්නත් පුළුවන්. අපේ මාක් එකත් ඇවිල්ලා තියෙනවා. දැන් අපි දන්නවා මේ ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙන කෙනාගේ තමයි අවම මාක්ස් තියෙන්නේ කියලා. හැබැයි අපි තාම දන්නේ නැහැ මෙයාගේ ඩීටේල්ස් මොනවත්. අපි ඊළඟට එයාගේ ඩීටේල්ස් ටික ඇඩ් කරගන්න විදිය බලමු. ඊළඟ ස්ටෙප් එකේදී මම කරන්නේ මෙයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක තනි කරගන්නවා. මොකද මට මෙයාගේ අනිත් ඩීටේල්ස් වලින් වැඩක් නැහැ. සබ්ජෙක්ට් ID එක, ටර්ම් ID එක වගේ දේවල්. මාක් එක කියන එකත් අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මාක් එක නෙමෙයි අපිට ඕන. මාක් එක ගත ස්ටුඩන්ට් ගේ ඩීටේල්ස් තමයි අපිට ඕන වෙන්නේ. ඒ හින්දා මෙතන all කියන එක අයින් කරලා අපිට අවශ්‍ය ඩීටේල්ස් ටික දාගන්න තමයි යන්නේ. දැන් මෙතන හැම ඩීටේල්ස් එකක්ම අපිට ඕන වෙන්නේ නැහැ. ඒ හින්දා මම මෙතන asterisk mark එක අයින් කරලා අපිට ඕන ඩීටේල්ස් මොනවද කියලා දාගන්නවා. ඉතින් මට ඕන student exam mark record එකේ index number එක කියන එක තමයි මම මෙතනදී ගන්න බලාපොරොත්තු වෙන්නේ. index number එක විතරයි මට ඕන. ඊට පස්සේ මම මේක එක්සිකියුට් කරගත්තොත් අපිට ඉන්ඩෙක්ස් නම්බර් එක විතරක් හම්බ වෙනවා. දැන් අපි මේ ඉන්ඩෙක්ස් නම්බර් එක සම්බන්ධ කරන්නයි යන්නේ අපි අනිත් ටේබල්ස් වලට. මොකද අපි දන්නවා ක්ලාස් ටේබල් එක වෙනම තියෙන්නේ, ස්ටුඩන්ට් ටේබල් එක වෙනම තියෙන්නේ. එතකොට මේ වගේ ඩීටේල්ස් අපිට ටේබල්ස් දෙක තියෙද්දි ගන්න විදියක් නැහැ. අපිට මේ ටේබල්ස් ටික ජොයින් කරලා එක ටේබල් එකක් හදා ගන්න වෙනවා. හරි මේ ස්ටෙප් එකට අපි දැන් ඊළඟට යමු. ඊළඟ ස්ටෙප් එකට යන්න කලින් අපි කරගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ මුළු කෝර එකම සබ් කෝර එකක් බවට කන්වර්ට් කරගන්න ඕන. ඉතින් අපිට පොඩි දෙයක් තමයි කරන්න තියෙන්නේ. මේ ස්ටේට්මන්ට් එකේ මුලින්ම මම දාගන්නවා බ්‍රැකට් එකක්. ඊට පස්සේ අන්තිමටම දාගන්නවා බ්‍රැකට් එකක්. හරි දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතනින් පටන් ගන්න කෝර එක මෙතනින් තමයි අවසාන වෙන්නේ. මේක සබ් කෝර එකක් වෙන්නයි යන්නේ. දැන් අපි බලමු මේක සබ් කෝර එකක් කරගන්නේ කොහොමද කියලා. මෙතන මම දාගන්නවා අලුත් කෝර එකක්. select all from කියලා දාගන්නවා. අපි ඊළඟට ඒක වෙනස් කරගන්න කොහොමද කියලා බලමු. select all from මේ වෙලාවේදී මම ගන්න ස්ටුඩන්ට් කියන ටේබල් එක මෙතන සම්බන්ධ කරගන්නේ. student inner join ක්ලාස් කියන එක මම දාගන්නවා. ක්ලාස් කියන ටේබල් එකත් එක්ක අපි පළවෙනි ජොයින් එක දාගන්නයි යන්නේ. on කියන කීවර්ඩ් එක දාගන්නවා. on අපි දන්නවා කන්ඩිෂන් එක ස්ටුඩන්ට් කියන ටේබල් එකේ ක්ලාස් ID එක සමාන වෙනවා ක්ලාස් කියන ටේබල් එකේ ක්ලාස් ID එකට. හරි ඕක තමයි අපේ කන්ඩිෂන් එක. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් where කියලා දාලා මේ විදිහට අපිට සබ් කෝර එක සම්බන්ධ කරගන්න පුළුවන්. student.index number in කියලා දාගෙන අපිට පුළුවන් මේක සබ් කෝර එකට සම්බන්ධ කරගන්න. අපි සබ් කෝර එකෙන් හොයන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එකක්. ඒ ඉන්ඩෙක්ස් නම්බර් එක අපි මේකට සම්බන්ධ කරනවා මෙන්න මේ විදිහට. දැන් හරි අපේ සබ් කෝර එක මේකට සම්බන්ධ වුණා. දැන් අපි මේක එක්සිකියුට් කරලා බැලුවොත්
අපිට මේ වගේ output එකක් ගන්න පුළුවන්. දැන් අපිට ඕන හැම details එකම වගේ හම්බෙලා තිනවා. දැන් අපිට අවශ්‍ය නැති details දෙකකුත් තියෙනවා. ඒ තමයි class ID දෙක. අපිට table දෙකේම class ID එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක කරගන්න අපිට කරන්න තියෙන පොඩි දෙයක්. ඒ තමයි අපේ all කියන asterisk mark එක අයින් කරලා මෙතෙන්ට අපිට අවශ්‍ය column ටික විතරක් ගන්නයි තියෙන්නේ. අපිට අවශ්‍ය column ටික විතරක් මෙතෙන්ට දුන්නාට පස්සේ අපිට අවශ්‍ය final output එක ගන්න පුළුවන්. මේ student ගේ අපිට අවශ්‍ය details ටික විතරක් ඉතුරු කරගෙන. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. asterisk mark එක මම අයින් කරගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය columns ටික මම මෙතන දාගන්නවා. මට ඕන student කියන table එකෙන් index number එක. මට first name එක ඕන student table එකෙන්මයි ගන්නෙ. first name ඊට පස්සේ මට ඕන last name එක student table එකෙන්. තව මට ඕන contact number එක. ඉතින් අපිට විශේෂයෙන් අහලා තිබ්බ class එක දාගන්න කියලා. ඉතින් මෙතන අපි දාගන්න ඕන අනිවාර්යයෙන්ම class එක. ඒතකොට මම මෙතන දාගන්නවා class.class name එක. හරි මේ details ටික තමයි එතකොට අපිට ඕන වෙන්නේ. අපිට කලින් අවශ්‍ය වෙලා තිබ්බේ නැහැ මේ tables දෙකේ තියෙන class ID දෙක. අපි දැන් මේ දෙක අයින් කරගන්නවා. දැන් අපි මේක execute කරලා බලමු. අපිට අවශ්‍ය column ටික විතරක් ඉතුරු කරගෙන. මේ විදිහට අපේ final output එකට යන්න පුළුවන්. මේ නම තියෙන කෙනා තමයි අවම මාක්ස් අරන් තියෙන second term එකේ science කියන subject එකට. study කරන class එක මොකක්ද කියලාත් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපේ table එකේ column එකක් විදිහට. හරි. මේ විදිහට තමයි මම මගේ පළවෙනි question එක අවසන් කරන්නේ. අපි බලමු ඊළඟ question එකේදී අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. question 2 එකේදී මට කියන්න මේ වගේ එකක්. arrange the marks obtained by the all students for the science subject held on 2020 March 15 in ascending order. මේකදී අපිට ටිකක් වෙනස් දෙයක් තමයි කරන්න තියෙන්නේ. අපිට date එකක් දීලා තිනවා. මේ date එකේ science subject එකේ exam එකක් තිබිලා තිනවා. මේ exam එකට students ලා ගත්ත marks ටික තියෙනවා. හැම student කෙනෙක්ගේම මේ marks අපිට ascending order එකට හදාගන්න කියලා තමයි මේ question එකේදී කියන්නේ. ඒ කියන්නේ science subject එකට මේ date එකේ තිබ්බ exam එකට ගත්ත marks ටික අපි අඩු එකේ ඉඳන් වැඩි එකට මේකෙදි හදාගන්න ඕන ascending order එකට. ඒක තමයි මේ question එකේදී කියන්නේ. හරි. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මම ආපහු යනවා head එකට. ඉතින් මම මුලින්ම කරන්නේ මම කලින් දාගත්ත core එක අයින් කරගන්නවා. අපි දැන් අලුත් core එකට යමු. ඉතින් අපෙන් අහලා තිබ්බ date එකක් දීලා මේ date එකේ තිබ්බ exam එකේ science කියන subject එකට අදාළ marks ටික ascending order එකට හදලා දෙන්න කියලා තමයි කිව්වේ හැම student කෙනෙක්ගෙම. හරි අපි බලමු මේ කොහොමද කරගන්නේ කියලා. ඉතින් මම මුලින්ම කරන්න යන්නේ student exam mark record එකේ හැම record එකක්ම මෙතෙන්ට ගන්න එක. මොකද ඒකේ තමයි අපිට marks බලා ගන්න පුළුවන් වෙන්නේ. select කියලා මම දාගන්නවා. select asterisk mark එක දාගන්න all කියන්න. select all from student exam mark record එකේ records එක තමයි මට ඕන වෙන්නේ student exam mark record. හරි. අපි දැන් බලමු output එක මේ විදිහට. ඉතින් අපිට හැම term එකකටම දාලා හැම exam එකකටම දාලා marks මෙතන බලා ගන්න පුළුවන්. අපිට මෙතනින් ඇත්තටම පැහැදිලි decision එකක් ගන්න බෑ අපේ අවසාන answer එක විදිහට තියෙන. ඉතින් අපි මෙතන අපිට ascending order එකක් මුකුත් කියන්න බෑ. මොකද අපි දන්නේ නැහැ මොන subject එකේ මොන term එකේ marks තියෙන්නේ කියලා. අපි මේක filter කරගෙන යන්න ඕන step by step. අපි දැන් බලමු ඊළඟ step එකේදී මොකද්ද අපි කරන්නේ කියලා. මුලින්ම අපි දාගන්න යන්නේ subject එක මෙතෙන්ට. මෙතනින් අපි subject එක filter කරලා ගමු. අපිට අවශ්‍ය science කියන subject එකට අදාළ marks විතරයි. එතකොට මම මෙතන filter කරගන්නවා මුලින්ම science කියන subject එකට අදාළ marks ටික විතරයි. එතකොට මෙතන මට condition එකක් විදිහට add කරගන්න පුළුවන්. where student exam mark record එකේ subject id එක in කියන keyword එක දානවා. අපි sub core එකක් සම්බන්ධ කරගන්නයි යන්නේ. ඊට පස්සේ මම මෙතන දාගන්නවා select subject එකේ තමයි අපේ subject id එක බලා ගන්න පුළුවන් ඉන්නේ subject id from මං ගන්නේ subject කියන table එකෙන්. where subject කියන table එකේ subject name එක සමාන වෙන්න ඕන science කියන subject එකට. හරි. මෙතන අපි single quotations ඇතුලේ දාගන්නවා science. හරි. අපි දැන් අපේ subject එක add කරගත්තා. අපි දැන් මේක filter කරලා බලමු. science කියන subject එකට අදාළ marks විතරයි දැන් මං ගාව තියෙන්නේ. මෙතන subject id එක දෙක වෙන්නේ. එතකොට science කියන subject එකේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන අපේ date එක add කරගන්න ඕන. අපිට මේ date එකට අදාළ exam details තමයි ඕන කියලා. එතකොට අපි මෙතන කරන්නේ and කියන statement එක දාගන්නවා. අපි තව condition එකක් සම්බන්ධ කරන හින්දා and ඊට පස්සේ student exam mark record dot term id එක තමයි සම්බන්ධ කරගන්න යන්නේ. in කියන keyword එකත් එක්ක sub core එකක් start කරලා මෙතන මම දාගන්නවා select exam term එකේ term id එක from කියලා මම දාගන්නවා මුලින්ම. exam term කියන table එකෙන් තමයි id එක ගන්නෙ. where කියන keyword එක දාගන්නවා. where exam term එකේ අපි දන්නා exam date කියලා එකක් තියෙනවා. ඒක සමාන වෙන්න ඕන අපිට දීලා තිබ්බ date එකට. ඉතින් අපිට දීලා තිබ්බ date එක මම මේ විදිහට දාගන්නවා අදාළ format එකට 2020යි 3යි 15.
හරි ඕක තමයි අපිට දීලා තිබ්බ ඩේට් එක. දැන් අපි ඩේට් එකකුත් ඇඩ් කරගත්තා. දැන් අපිට අවශ්‍ය ඩේට් එකට අදාළ සයන්ස් වල මාක්ස් විදියට තව පාරක් අපිට මේක ෆිල්ටර් කරගන්න පුළුවන්. මම මේක එක්සිකියුට් කරලා බලනවා. දැන් අපිට මේ ඇවිල්ලා තියෙන අපිට දීලා තිබ්බ ඩේට් එකට අදාළව සයන්ස් කියන සබ්ජෙක්ට් එකට ගත්ත මාක්ස් තමයි අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. හැබැයි අපිට තාමත් මෙතන අදහසක් ගන්න බෑ. අපි සයන්ස් සහ අපේ ඩේට් එකට හරි කියලා මේ මාක්ස් දැනගත්තට අපි දන්නේ නැහැ ස්ටුඩන්ට්ස්ලා කවුද. එතකොට මෙයාලගේ අනිත් විස්තර ටික මොනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේක සෙන්ඩින් ඕඩර් එකට හදන්න අපිට දැනටත් පුළුවන්. හැබැයි අපිට අදහසක් ගන්න බෑ හරියට මේ කවුද මේ ස්ටුඩන්ට් කියලා. අපිට මේක සෙන්ඩින් ඕඩර් එකට හැදුවට පස්සේ ID ටිකේ පිළිවෙලක් නැති වෙනවා. ඒ හින්දා අපිට මේක ගැන අදහසක් ගන්න බැරි හින්දා අපිට තව ටිකක් මේක මොඩිෆයි කරන්න වෙනවා. ඊට පස්සේ මම කරන්න යන්නේ මේකෙදි මට අවශ්‍ය ටේබල්ස් ටිකක් තියෙනවා. මම මේ ටේබල්ස් ටික ජොයින් කර ගැනීමක් කරනවා. මේ ටේබල්ස් වලට අදාළ ඩීටේල්ස් තියෙන ටේබල්ස් ගොඩක දැන් අපි හිතුවොත් සබ්ජෙක්ට් ID එක අපිට වැඩක් නැහැ. අපිට ඕන සබ්ජෙක්ට් නේම් එක. සබ්ජෙක්ට් නේම් එක තියෙන සබ්ජෙක්ට් කියන ටේබල් එකේ. ඉතින් අපිට තව ටේබල්ස් ටිකක් මේ වැඩේට ජොයින් කරගන්න වෙනවා. ඒක කරන්න විදිහ තමයි මම දැන් ඊළඟට කරන්න යන්නේ. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මම මුලින්ම ටේබල්ස් ටික ජොයින් කරන්න කලින් මට ඕන කොලම්ස් ටික මොනවද කියන එක මම කියනවා. මට ටේබල්ස් ටික ඔක්කොම ජොයින් කරත් හැම කොලම් එකක්ම ඕන වෙන්නේ නැහැ. මොකද ID වගේ දේවල් මට අවශ්‍ය වෙන්නේ අවසාන අවුට්පුට් එකට. ඒ හින්දා මම මෙතන මුලින්ම කියනවා මට අවශ්‍ය කොලම්ස් ටික මොනවද කියලා. මම දාගන්නවා මේ විදිහට select අපිට ඕන කොලම්ස් ටික. මට ඕන ස්ටුඩන්ට් කියන එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක student.index number first name එක ඕන වෙනවා. ඊට පස්සේ මට last name එකත් ඕන වෙනවා මේකෙදි. ස්ටුඩන්ට් කියන ටේබල් එකෙම මම ගන්නවා last name එක student.last name එක. ඊට පස්සේ මට ඕන contact number එක ස්ටුඩන්ට් කියන එකේ මම ගන්නවා contact number එක. ඒ ඩීටේල්ස් ටික තමයි මට ඕන වෙන්නේ ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන්. ඊට පස්සේ මම යනවා class කියන ටේබල් එකට. class කියන ටේබල් එකෙන් මට ඕන class name එක class.class name එක. හරි ඒ ඩීටේල්ස් ටික තමයි මට එතකොට ඕන වෙන්නේ ස්ටුඩන්ට් සහ class කියන ටේබල් වලින්. ඊළඟට මට ඕන subject කියන ටේබල් එකෙන් subject name එක. ඊට පස්සේ student exam mark record එකෙන් marks ඕන. ඊට පස්සේ exam term කියන ටේබල් එකෙන් exam date එක මට ඕන වෙනවා. දැන් මම ඒ තුන තමයි ඇඩ් කරගන්න යන්නේ. subject කියන ටේබල් එකෙන් subject name එක මම ගන්නවා. ඊට පස්සේ මම ගන්නවා marks student exam mark record එකෙන් තමයි marks ගන්නෙ. හරි ඊට පස්සේ මට අන්තිමටම ඕන exam date එක exam term කියන ටේබල් එකෙන් තමයි ඒක ගන්න. exam term.exam date. හරි මේ ඩීටේල්ස් ටික තමයි මට ඕනේ. එතකොට දැන් මම කියන්න යන්නේ මේ ඩීටේල්ස් ටික ගන්නෙ මොන ටේබල් වලින්ද කියලා. ඉතින් ඒක ටේබල් එකකින් මේ ඩීටේල්ස් ඔක්කොම ගන්න විදියක් නැහැ. අපි දැන් මේවා ජොයින් කරන්නයි යන්නේ. හරි මම මෙතන මුලින්ම දා ගන්නවා අපි ස්ටුඩන්ට් කියන ටේබල් එකෙන් තමයි මුලින්ම ගන්නෙ from student. ඊට පස්සේ අපි පළවෙනි inner join එක දාගන්නයි යන්නේ. අපි මුලින්ම join කරන්නේ class එක. මම මෙතන දා ගන්නවා inner join class on කියන keyword එක දාගන්නවා. අපි මෙතන කියන්න යන්නේ condition එක මොකක්ද කියලා. student කියන table එකේ class ID එකක් තියෙනවා. අපි දන්නවා ඒක සමාන වෙන්න ඕන class කියන අපේ table එකේ class ID එකට. හරි අපි condition එක දාගත්තා. පළවෙනි tables දෙක join කරා. ඊට පස්සේ අපි join කරන්න යන්නේ student exam mark record එක. ඊට පස්සේ මම මෙතන දාගන්නවා inner join කියලා. දැන් අපි join කරන්න යන්නේ student exam mark record එක. on කියන keyword එක දාගන්නවා. අපි දන්නවා student කියන table එකේ index number එක සමාන වෙනවා student exam mark record එකේ index number එකට. හරි මේක තමයි එතකොට අපිට බලා ගන්න පුළුවන් condition එක. ඊට පස්සේ මම ඊළඟ table එකක් join කරගන්නවා. දැන් අපි subject table එක තමයි අපේ වැඩේට join කරගන්න යන්නේ. inner join කියලා මම දාගන්නවා මුලින්ම. ඊට පස්සේ subject කියන table එක තමයි අපි join කරගන්න යන්නේ. subject on කියන keyword එක දාගන්නවා. subject.subject id එක සමාන වෙනවා student exam mark record එකේ subject id එකට. හරි ඕක තමයි අපේ condition එක. අපි මේ tables දෙකක් join කරගත්තා. ඊට පස්සේ මම inner join එකක් දාගන්නවා අන්තිම table එකට. ඒක තමයි අපේ exam term කියන table එක. මේ විදිහට මම දාගන්නවා exam term on කියන keyword එක දාගන්නවා. අපි දන්නවා exam term එකේ term id එක සමාන වෙනවා student exam mark record එකේ term id එකට. හරි ඔය තමයි අපේ condition ටික. අපි දැන් හැම table එකම join කරගෙන ඉවරයි. අපි දැන් බලමු අපේ output එක කොයි විදිහටද බලා ගන්න පුළුවන් කියලා. හරි දැන් අපිට output එකක් එනවා මේ විදිහට. හැබැයි මෙතන filter වීමක් නැහැ. මම කලින් තිබ්බ filters දෙකත් මම අයින් කරගෙන තියෙන්නේ මේ වෙද්දි. අපිට මේ විදිහට answer එකට යන්න බෑ. අපි දන්නවා අපිට අදාළ details ටික මේ විදිහට අපිට ගන්න විදිහක් නැහැ. ඉතින් මේ විදිහට තමයි අපේ අලුත් output එක බලා ගන්න පුළුවන්. අපිට මෙතන අවශ්‍ය නැති details ගොඩක් තියෙනවා. මෙතන අපිට subject name එක බලුවොත් පේනවා subject තුනටම අදාළ details අපිට ඇවිල්ලා තියෙනවා. හැම term එකටම අදාළ විදිහට මෙතන date එකත් වෙනස් වෙලා තියෙනවා.
ඉතින් අපිට අදාළ ඩේට් එකට අපිට අදාළ සබ්ජෙක්ට් එකට මේ data filter කරගන්න එක තමයි ඊළඟට මම කරන්න යන්නේ. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් මුලින්ම මම ඇඩ් කරන්න යන්නේ සබ්ජෙක්ට් එක මොකක්ද කියන එක. අපිට මෙතන පුළුවන් where කියන keyword එක දාලා අපි condition එක ඇඩ් කරගන්න. where subject එකේ subject name එක අපි දන්නවා සමාන වෙන්න ඕන science කියන subject එකට තමයි අපි හොයන්නේ. එතකොට මම මෙතන මුලින්ම දාගන්නවා science කියලා. දැන් අපි මේක execute කරලා බැලුවොත් අපිට science කියන subject එකට අදාළ marks විතරයි මෙතනදී බලා ගන්න පුළුවන්. හැබැයි තාමත් මෙතන dates දෙකකට අදාළ marks අපිට බලා ගන්න පුළුවන්. අපිට එහෙම අවශ්‍ය නැහැ. අපිට ඕන එක date එකට අදාළ marks විතරයි. ඉතින් මම මෙතන n කියන statement එක දාගෙන මගේ ඊළඟ condition එකත් මෙතෙන්ට add කරගන්නවා. අපි දන්නවා exam term එකේ තමයි අපේ date එක තියෙන්නේ. exam term dot exam date එක සමාන වෙන්න ඕන අපිට දීලා තිබ්බ date එකට. මෙතන මම දාගන්නවා අපිට දීලා තිබ්බ date එක අදාළ format එකට. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේකත් ෆිල්ටර් කරලා බලන්න. දැන් අපිට දීලා තිබ්බ date එකට අදාළව science කියන subject එකට ගත්ත marks තමයි අපිට මේ බලා ගන්න පුළුවන් හැම student කෙනෙක්ගේම. දැන් අපිට මේක තියෙන order එක බලුවොත් අපිට කිසිම order එකක් බලා ගන්න විදියක් නැහැ. සාමාන්‍ය විදියට මේක නිකක්ම order එකක් නැතුව තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ අපේ answers ටික. දැන් අපි මේක order කරන්න යන්නේ marks අනුව. ඒ කියන්නේ ascending order එකට තමයි අපි හදන්න යන්නේ අඩු එකේ ඉඳන් වැඩි එකට. අපිට ඒකදී කරන්න තියෙන මේ වගේ දෙයක්. අපි මේක දාගත්තට පස්සේ අපිට order by කියලා keyword එකක් තියෙනවා. ඒක දාගන්නවා order by. ඊට පස්සේ order by කියන එක දාගත්තට පස්සේ අපි කියන්න ඕන මොන column එකේ details අනුවද අපි order කරන්න කියලා. මම මෙතන දාගන්නවා අපි marks අනුවනේ order කරන්නේ. student exam mark record එකේ marks අනුව තමයි අපි මේක order කරන්නේ. ඊට පස්සේ අපි කියන්න ඕන මේක ascending ද descending ද කියලා. ඉතින් ascending නම් අපි මෙතන දාගන්නේ ASC කියලා. මේකෙන් අපි අදහස් කරන්නේ ascending order එකට හදන්න කියලා. හරි ඔය විදිහට තමයි අපේ කෝර් එක දැන් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ අඩුම මාක් එක මෙතන බැලුවොත් 10.5 තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. වැඩිම මාක් එක විදිහට 85 තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. 85 කියන එක යටටම ඇවිල්ලා 10.5 මුලින්ම එන්න ඕන. අපි බලමු මේක ඒ විදිහට ඕඩර් වෙනවද කියලා. හරි මං කියපු විදිහට මේ විදිහට මාක්ස් ටික අපිට arrange වුණා බලා ගන්න පුළුවන් ascending order එකට. ඉතින් ওই විදිහට තමයි මම මගේ question 2 එක අවසන් කරගත්තේ. අපි බලමු ඊළඟ question එකේදී අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. question 3 එකේදී අපිට කියනවා find information of all students who obtained marks between 40 and 80 in the mathematics subject of the examination held on 2020 July 10th. ඉතින් මේ question එකේදී අපිට කියනවා අපිට date එකක් දීලා දෙනවා මුලින්ම. ඒ date එකේදී mathematics කියන subject එකේ examination එකක් තිබිලා දෙනවා. මේ examination එකේ marks 40ත් 80ත් අතර තියෙන ස්ටුඩන්ට්ස් ලා කවුද කියලා තමයි අපිට හොයාගන්න තියෙන්නේ. ඔක්කොම ස්ටුඩන්ට්ස් ලා අතරින් mathematics කියන subject එකට මේ date එකේදී marks 40ත් 80ත් අතර ගත්තේ කොයි ස්ටුඩන්ට්ස් ලාද කියලා තමයි අපිට මේකෙදී හොයාගන්න තියෙන්නේ. අපි බලමු මේක කොහොමද හොයාගන්නේ කියලා. මම යනවා head එකට. ඉතින් මම මුලින්ම කරන්නේ මේ කෝර එක අයින් කරගන්නවා. ඊට පස්සේ මට පුළුවන් අලුත් කෝර එක මෙතෙන්ට ඇඩ් කරගන්න. ඉතින් මම මෙතනදී join queries තමයි use කරන්නේ. අපිට පුළුවන් අපේ tables ටික join කරගෙන ඊට පස්සේ අපේ conditions set කරලා අපේ answer එකට යන්න. මුලින්ම මම මෙතන කරන්න යන්නේ මට අදාළ columns ටික මම කියනවා මට මේ columns ටික අවසාන output එකේදී ඕන කියලා. මුලින්ම මම දාගන්නවා මේ විදිහට select. දැන් මම කියන්නේ column names ටික student කියන table එකෙන් මට ඕන index number එක. ඊට පස්සේ මට ඕන first name එක student එකකින්මයි ගන්නෙ. first name එකට පස්සේ මට ඕන වෙනවා last name එක student table එකකින්මයි ගන්නෙ. student dot last name එක. හරි ඊට පස්සේ මට ඕන වෙනවා මෙතන එයායි contact number එක student කියන table එකෙන් contact number එක. හරි ඔය details ටික තමයි එතකොට මට student කියන table එකෙන් ඕන වෙන්නේ. ඊළඟට මට ඕන වෙනවා එයාගේ class name එක class කියන table එකෙන් තමයි අපි ඒක ගන්න class dot class name එක. හරි ඊට පස්සේ අපිට ඕන එයාගේ subject name එක මොකක්ද කියන එක subject කියන table එකෙන් තමයි අපි ඒක ගන්න subject dot subject name එක. හරි ඊට පස්සේ මට ඕන marks එයා ගත්ත student exam mark record එකේ mark. ඊට පස්සේ අපිට ඕන වෙන්නේ මෙයාගේ term එක මොකක්ද කියන එක අපි තාමත් දන්නේ නැහැ. අත්‍තරම term එක මොකක්ද කියලා අපිට date එකක් විතරයි දීලා තිබ්බේ. අපි බලමු අවසාන output එකේදී අපිට හොයාගන්න පුළුවන් අපේ term එකක් මොකක්ද කියලා මේ date එකේදී තිබ්බ. හරි අපි මෙතන දාගමු exam term කියන table එකෙන් අපිට ඕන වෙනවා term name එක. අන්තිමට අපිට ඕන date එක exam term එකේ exam date එක. හරි ඔය details ටික තමයි එතකොට අපිට ඕන වෙන්නේ. මම දැන් මෙතනදී කියලා ඉවරයි මට ඕන columns ටික මොනවද කියලා. දැන් අපි tables join කරන්නයි යන්නේ අපිට අවශ්‍ය output එකට යන්න පුළුවන් විදියට. හරි අපි බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. මුලින්ම මම මෙතන දාගන්නවා from කියන statement එක. ඊට පස්සේ මම මෙතන දාගන්නවා student කියන table එක. අපි මුලින්ම ගන්න student table එක හින්දා ඊට පස්සේ මම මෙතන දාගන්නවා inner join. අපි tables දෙක join කරන්නයි යන්නේ. මුලින්ම join කරන්නේ class table එක class on කියන statement එක දාගන්නවා. ඊට පස්සේ අපි මෙතන දාගන්නවා condition එක. අපි දන්නවා student කියන table එකේ තියෙන class id එකක් මේක සමාන වෙනවා class table එකේ class id එකට.
හරි ඕක තමයි අපේ කන්ඩිෂන් එක. අපි දැන් මේක ජොයින් කරලා ඉවරයි. ඊළඟට අපි ඊළඟ ජොයින් එකට යනවා. ඉන ජොයින් කියලා මම දාගන්න. ඊළඟට අපි ජොයින් කරන්නේ ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එක. ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් ඔන් කියන කීවර්ඩ් එක දාගන්නවා. ඊට පස්සේ අපි දාගන්නවා කන්ඩිෂන් එක. අපි දන්නවා ස්ටුඩන්ට් කියන ටේබල් එකේ තියෙනවා ඉන්ඩෙක්ස් නම්බර් එක. ඒ ඉන්ඩෙක්ස් නම්බර් එක සමාන වෙනවා ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එකට. හරි ඕක තමයි අපේ කන්ඩිෂන් එක. අපි මේ දෙකත් සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අපි ඊළඟ ටේබල් දෙක සම්බන්ධ කරගන්න යන්නේ. මෙතන මම දාගන්නවා ඉන ජොයින්. ඊළඟට මම සම්බන්ධ කරගන්න යන්නේ අපේ සබ්ජෙක්ට් ටේබල් එක. අපිට සබ්ජෙක්ට් එක ඕන හින්දා සබ්ජෙක්ට් ඩොට් ඊට පස්සේ මම දාගන්නවා on කියන කීවර්ඩ් එක. අපි දන්නවා සබ්ජෙක්ට් එකේ සබ්ජෙක්ට් ID එක සමාන වෙනවා ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් එකේ සබ්ජෙක්ට් ID එකට. ස්ටුඩන්ට් එක්සෑම් මාක් රෙකෝඩ් ඩොට් සබ්ජෙක්ට් ID. හරි. අපි මේ ටේබල් දෙකත් මේ විදිහට සම්බන්ධ කරගත්ත කන්ඩිෂන් එක ඇඩ් කරාට පස්සේ අපි දැන් අන්තිම ටේබල් එක සම්බන්ධ කරගන්නයි යන්නේ. මම මෙතන දාගන්නවා ඉන ජොයින් exam term කියන අන්තිම ටේබල් එක තමයි අපි සම්බන්ධ කරගන්න යන්නේ. මේකට exam term on කියන කීවර්ඩ් එක දාගන්න. අපි දන්නවා exam term එකේ තියෙන term id එක exam term.term id සමාන වෙනවා student exam mark record එකේ term id එකට. හරි. ඕක තමයි අපේ conditions ටික. දැන් අපිට පුළුවන් output එකට යන්න. මොකද අපි tables ඔක්කොම join කරන් ඉවරයි. අපිට අදාළ හැම details එකක්ම දැන් අපිට බලා ගන්න පුළුවන්. අපි කලින් columns වල කියපු. මම දැන් මේක run කරලා බලනවා. අපිට මෙතනදී හැම details එකක්ම බලා ගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන හැම detail එකක්ම අපිට ඕන දේවල් නෙමෙයි. අපිට ඕන අපිට date එකක් කියලා තිබ්බා. මේ date එකේ mathematics කියන subject එකට අදාළ details ටිකක් විතරයි අපිට ඕන. අපි ඒකෙනුත් තව පාරක් filter කරලා ගන්න ඕන 40යි 80යි අතර ඉන්න කට්ටිය විතරයි. දැන් අපිට තියෙන මේ ලොකු table එකට conditions add කරගන්න එක අපි බලමු part by part කොහොමද මේ conditions add කරගන්නේ කියලා. මම මෙතන filter කරගන්න යන්නේ mathematics කියන subject එකට අදාළ marks ටික. ඉතින් මම මෙතන add කරගන්නවා where කියන keyword එක. where කියන keyword එක දාගත්තට පස්සේ අපිට පුළුවන් subject එක දාගන්න where. අපි දන්නවා subject කියන එකේ subject name එක තියෙනවා. subject name එක සමාන වෙන්න ඕන mathematics වලට. හරි. දැන් මට මේක execute කරලා බලන්න පුළුවන්. මේ විදිහට output එක එනවා. දැන් අපි ගාව තියෙන්නේ mathematics කියන subject එකට අදාළ marks විතරයි. ඊළඟ step එකේදී අපිට කරගන්න තියෙන්නේ මේකෙදී අපි කියන්න මොන date එකට අදාළ result අපිට ඕනේ කියලා. දැන් අපි මෙතන mathematics කියලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන දාගන්නවා and කියන keyword එක. දැන් අපි ඊළඟ condition එක add කරගන්නයි යන්නේ. එතකොට අපි මෙතන කියන්න ඕනේ exam term එකේ exam date එකක් තියෙනවා. exam date එක සමාන වෙන්න ඕනේ අපිට දීලා තිබ්බ date එකට. 2020යි 7යි 10යි කියන එක තමයි අපිට දීලා තිබ්බේ. මම ඒක මේ විදිහට දාගන්නවා. දැන් අපිට මේක ෆිල්ටර් කරලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් අපි ගාව තියෙනවා අපිට දීලා තිබ්බ date එකට අදාළ mathematics කියන subject එකට අදාළ marks හැම එකක්ම හැම student කෙනෙක්ගෙම දැන් අපිට කියලා තිබ්බා අපිට මෙතනදී ඕන marks 40ත් 80ත් අතරයි විතරයි කියලා අපේ question එකේදී. හරි. අපි බලමු ඒ option එක කොහොමද add කරගන්නේ කියලා. ඉතින් මම මෙතන මුලින්ම and කියන keyword එක දාගන්නවා. ඊළඟ condition එක මොකක් වුණත් ඒක add කරද්දී අපි and කියන keyword එක දාගන්නවා. ඉතින් marks අනුව තමයි අපි ඊළඟට condition එක add කරගන්නේ. ඒ හින්දා marks තියෙන student exam mark record එකේ මේකේ mark කියන එක මම දාගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕන 40ත් 80ත් අතර ඉන්නයි filter කරලා ගන්න එක. හරි. මම මෙතන දාගන්නවා අලුත් keyword එකක්. මේක තමයි between කියන keyword එක. ඊට පස්සේ මම දාගන්නවා 40 and කියලා දාගන්නවා. ඊට පස්සේ 80 කියලා වැඩි එක දාගන්නවා. මෙතනදී අපි කියලා තියෙන්නේ 40ත් 80ත් අතර කියන එක between 40 and 80. හරි. ඕක තමයි එතකොට අපේ end එක විදිහට බලා ගන්න පුළුවන් අපේ query එකේ. දැන් අපිට පුළුවන් මේක execute කරලා අපේ අවසාන output එකට යන්න. හරි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් 80ත් 40ත් අතර. ඉතින් මේකක්වත් 80ට වැඩි ඒවත් 40ට අඩු ඒවත් අපිට මෙතන output එකේදී බලා ගන්න නැහැ. ඒ කියන්නේ අපේ answer එක හරි. අපි බලමු ඊළඟ question එකේදී අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. හතරවෙනි question එකේදී අපිට කියනවා arrange the above result in descending order. ඉතින් මේකෙදී අපිට ලේසි දෙයක් තමයි කරන්න තියෙන්නේ. අපිට කියලා තියෙනවා arrange the above result කියලා අපිට තියෙන්නේ. ඉතින් කලින් core එකේ අපිට ආපු result එක descending order එකට හදාගන්න තමයි මේකෙදී අපිට කරන්න තියෙන්නේ. අපි බලමු මේකත් කොහොමද කරගන්නේ. මම යනවා HDSQL එකට. ඉතින් මේ අපිට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ අපි ටිකකට කලින් execute කරගත්ත core එක. දැන් අපි මේකේ තියෙන marks ටික descending order එකට හදාගන්නයි යන්නේ. ඉතින් මේකෙදී අපිට පොඩි දෙයක් තමයි කරන්න. කලිනුත් මේක use කරා. මම මෙතන දාගන්නවා order by කියන එක. order by අපි දැන් මේක descending order එකට තමයි හදන්නේ. අපි descending order එකට හදන්නේ marks ටික student exam mark record dot mark කියන එක මම දා ගන්න ඕන. ඒ column එක අනුව තමයි අපි descending order එකට හදන්නේ. ඉතින් කලින් ASC කියන එක අපි දාගත්තා. මෙතන මම දාගන්නේ DESC කියන word එක. මේකෙන් තමයි අපි descending කියන එක අදහස් කරන්නේ. දැන් අපේ core එක සම්පූර්ණයි. අපි question 4 එකේ answer එක විදිහට අපි බලමු මේවා descending order එකට හැදෙනවද කියලා. ඉතින් අපි කලින්ම පොඩි test කිරීමක් කරොත් එහෙම මෙතන අඩුම ලකුණු විදිහට අපිට බලා ගන්න පුළුවන්
44.12 විදිහට තමයි මෙතන අපිට බලා ගන්න පුළුවන්. වැඩිම මාක් එක තමයි 78.56යි. අපි දැන් මේ කෝර එක එක්සිකියුට් කරලා බලමු. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඩිසෙන්ඩින් ඕඩර් එකට හැදිලා. හරි. ඉතින් ඩිසෙන්ඩින් ඕඩර් එක කියන්නේ වැඩිම මාක් එක උඩට එන්න ඕන, අවම මාක් එක පහළට යන්න ඕන. ඒ විදිහට හැදිලා අපේ මාක්ස් ටික ඕඩර් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි මගේ question 4 එක අවසන් කරන්නේ. මේ විදිහට අපිට පුළුවන් අපේ ආන්සර් එකට යන්න. ඉතින් මේ විදිහට තමයි මම අද දවසේ questions ටික අවසන් කරගත්තේ. අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ queries ටිකත් අපි කොහොමද execute කරගන්නේ කියලා.